නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභා චම්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිත්ථා ච පබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරප්‍රමුඛ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්තුනි, මේ පින්තුන් අද දවසේදීත් සූදානම් වෙන්නේ පිළිවෙලින් කරගෙන එන ප ဋ ාණ ධර්ම දේශනාවට ඇහුම්කන් දීමටයි. පින්තුනි, ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ සාරා සංඛේය කල්පලක්ෂයක් මුළුල්ලේ ඇස් ඉස්ලේ ආදිය දන් දීලා අවබෝධ කරගත්ත ධර්මය අතරින් ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අවුරුදු 45ක් පුරාවට ඔබ අප වෙනුවෙන් දේශනා කොට වදාළ ධර්මය අතරින් ශාසන අන්තර්දානයේදී මුලින්ම අතුරුදහන් වීමට නියමිත වෙලා තියෙන ධර්මයක් තමයි මේ ප ဋ ාණ දේශනාව. පින්තුනි, මේ වර්තමානයේ වෙන විටත් මේ ප ဋ ාණ දේශනාව බොහෝ සෙයින් අතුරුදහන් වෙලා තියෙන්නේ. සමාජය තුල පාවිච්චි නොවන මට්ටමට බොහෝම සුළුතරයක් අතරේ තමයි මේ ධර්මය පැතිරිලා තියෙන්නේ. ඒ නිසා පින්තුනි, වර්තමානයේ තුල ස්වාමීන් වහන්සේලා විදියට අපිට ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ට අපිට වගකීමක් තියෙනවා මේ පිරිහිලා යන ප ဋ ාණ ධර්මය කොහොම හරි මේ සත්වයන් අතරේ පැතිරවීමට, ඒ වගේම සත්වයන්ට මේ ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජන ලබා දීම සඳහා අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි හැමෝම අරගෙන අපි උත්සාහ කළොත් අපිට පුළුවන්කම තියෙනවා බොහෝ දෙනා තුළට මේ ප ဋ ාණ ධර්මය ව්‍යාප්ත කිරීමට, ප්‍රචලිත කිරීමට. පින්තුනි, අපි ගිය සතියේදී කතා කරන්නට යෙදුනේ අනන්තර ප්‍රත්‍ය පිළිබඳව කොටසක් කතා කරලා අද කතා කරන්නට තියෙන්නේ ඉතිරි කොටස. අපි ගිය සතියේ අනන්තර ප්‍රත්‍ය කතා කරනකොට ප්‍රත්‍ය කොටස් 7ක් එකතු කරා. ඒ තමයි අනන්තර, සමනන්තර, අනන්තර උපනිස්සය, ආසේවන, කම්ම, නත්ථි, විගත කියන මෙන්න මේ ප්‍රත්‍ය 7 අපි එක කොටසක් විදියට අරගෙන තමයි ඉගෙන ගන්නට යෙදුනේ. එතෙන්දී අපි අනන්තර ප්‍රත්‍ය කොටසක් කතා කළා. තව කොටසක් තියෙනවා අද කතා කරන්නට. විශේෂයෙන්ම පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධර්මය අතරින් විශේෂයෙන්ම අභිධර්ම පිටකය බොහෝ දෙනා තුල විවිධාකාර මත තියෙනවා මේ අභිධර්ම පිටකය සම්බන්ධව. සමහරු තර්ක කරනවා නිවන් අවබෝධ කර ගැනීමට මේ අභිධර්ම පිටකය අවශ්‍යද? අභිධර්ම පිටකේ නැතුව නිවන අවබෝධ කරගන්නට නොහැකිද? ආදී වශයෙන්ුත් මති මතාන්තර තියෙනවා. ඒ කෙසේ වෙතත් පින්තුනි, අපේ මේ ප්‍රායෝගික ජීවිතය තුල සිද්ධ වෙන
යථාර්ථය තේරුම් ගන්නට නම් අභිධර්මයෙන් ලැබෙන පිටුවහල අතිශයින් උපකාරයි. මහත් පිටුවහලක් අභිධර්ම පිටකයේ තුලින් අපේ මේ ජීවිතය යථාර්ථ වශයෙන් අවබෝධ කර ගැනීමට උපකාර වෙනවා. පින්තුනි අපේ මේ ජීවිතය කියලා කියන්නේ මෙතන ශරීරයක් තියෙනවා, මනසක් තියෙනවා. සිත සහ මනස කියන මේ දෙක තමයි අපේ මේ ජීවිතය කියන තැන තියෙන යථාර්ථය. විසුද්ධි මාර්ගයේ විදර්ශනා භාවනා කරන යෝගාවචරය සඳහා අපේ මේ ශරීරයේ කොටස් 3කට බෙදලා තියෙනවා. ඒ තමයි පළවෙනි කොටස තමයි උපරිම කායෝ. උපරිම කායෝ. උපරිම කායෝ. දෙවෙනි කොටස තමයි මජ්ක්‍ධිම කායෝ. මජ්ක්‍ධිම කායෝ. තුන්වෙනි කොටස තමයි හෙට්ඨිම කායෝ. මෙන්න මේ විදියට විසුද්ධි මාර්ගයේ සහ තවත් ධර්ම ග්‍රන්ථවල අපේ මේ ශරීරය උපරිම කාය, මජ්ක්‍ධිම කාය, හෙට්ඨිම කාය කියලා කොටස් 3කට බෙදලා තියෙනවා. එතෙන්දී මේ උපරිම කාය කියලා කියන්නේ අපේ මේ උගුරෙන්, මේ උගුරු ඇටයෙන් උඩ කොටසට කියනවා උපරිම කාය කියලා. මේ උගුරු ඇටයෙන් උඩ තියෙන මේ රූප සමූහයට කියනවා උපරිම කාය කියලා. ඊළඟට මජ්ක්‍ධිම කාය කියලා කියන්නේ උගුරු ඇටයේ පටන් පෙකණිය තෙක්. උගුරු ඇටය සහ පෙකණිය කියන මේ අතරේ තියෙන මේ රූප සමූහයට කියනවා මජ්ක්‍ධිම කාය කියලා. ඊළඟට හෙට්ඨිම කාය කියලා කියන්නේ අපේ පෙකණියේ පටන් යට කොටසට කියනවා හෙට්ඨිම කාය කියලා. එතකොට මේ කෙනකෙනාගේ ශරීරය එක එක ප්‍රමාණ වෙන්න පුළුවන්. කෙසේ හෝ මේ උගුරෙන් උඩ පිහිටි රූප සමූහය උපරිම කාය ලෙසද, උගුරේ පටන් පෙකණිය දක්වා තියෙන මේ මැද රූප සමූහය මජ්ක්‍ධිම කාය ලෙසද, පෙකණියේ පටන් යට දක්වා සම්පූර්ණ පිහිටි රූප සමූහය හෙට්ඨිම කාය ලෙසද මේ විදියට අපේ මේ කරජ කය, අපේ මේ රූප සමූහය මේ විදියට කොටස් 3කට බෙදලා තියෙනවා. එතනදී මේ කොටස් 3 ගත්තයින් පස්සේ මේ කොටස් 3ම ඇසුරු කරගෙන සිත කියන එක තියෙනවා. දැන් අපේ මේ ජීවිතය රූප సంతානය, අරූප సంతානය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රූප సంతානය තමයි කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන මේ ප්‍රත්‍ය හතරෙන් හටගත්ත රූප සමූහයට කියනවා රූප సంతානය කියලා. ඒ රූප సంతානය තමයි මේ විදිහට කොටස් 3කට බෙදලා තියෙන්නේ. ඊළඟට අපේ මේ ජීවිත අභ්‍යන්තරයේහි හටගන්න චිත්ත චෛතසික ධර්ම සමූහයක් තියෙනවා. අපේ මේ ශරීරය අභ්‍යන්තරයේ හටගන්න චිත්ත චෛතසික ධර්ම සමූහයට කියනවා අරූප సంతානය කියලා. අපේ මේ ශරීරය ඇසුරු කරගෙන හටගන්න චිත්ත චෛතසික ධර්ම සමූහයට කියනවා අරූප సంతානය කියලා. එතකොට අපේ ජීවිතේ කොටස් දෙකකට බෙදෙනවා රූප సంతානය සහ අරූප సంతානය කියලා. ඒ දෙක අතරින් පින්නතුනි මේ අනන්තර, සමනන්තර, අනන්තර, උපනිස්සය, ආසේවන, කම්ම, නත්ති, විගත කියන මේ ප්‍රත්‍ය හතම රූප సంతානයට අදාළ නැහැ. රූප సంతානයට අදාළ නැහැ. මේ ප්‍රත්‍ය හතම අදාළ වෙන්නේ පින්නතුනි අපේ මේ ජීවිතය තුල පවතින අරූප సంతානයේ දිගින් දිගට පිරිනිවන් පානතෙක් හට ගැනීමට සහ පැවතීමට උපකාරක දේවල් තමයි මේ අනන්තරාදී ප්‍රත්‍ය ටික. අරූප ධර්ම පැවැත්මට, අරූපී ධර්ම පරම්පරාව පැවැත්වීමට උපකාරක ප්‍රත්‍ය ටිකක් තමයි මේ අනන්තරාදී ප්‍රත්‍ය කියලා කියන්නේ. එතෙන්දි පින්තුනි බොහෝ දෙනා අභිධර්මයේ ඉගෙන ගන්නකොට හිතනවා මේ අභිධර්මයේ කියලා ඉගෙන ගන්නේ සංඛ්‍යා ලේඛනයක් කියලා. නමුත් එහෙම අදහසක් තිබුණොත් ඒක වැරදි. එක දවසක් එක ස්වාමින් වහන්සේ කෙනෙක් යම්කිසි අභිධර්ම දේශනාවක් කරනකොට මම දැක්කා ස්වාමින් වහන්සේ ආවර්තිතා වගු
කියන්නේ නැතුව ධර්මයක් කියන්න කියලා. ඒ අයගේ මුලා බව නිසා ඇතිවෙන වැරදි සංකල්ප. ඇත්තටම සංඛ්‍යා වශයෙන් අපි මේ අභිධර්මයේ ඉගෙන ගත්තත් ඒ ඉගෙන ගන්න සෑම කරුණක්ම අපේ මේ ජීවිතය හා සම්බන්ධයි. අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි ඉගෙන ගත්ත අනන්තර ප්‍රත්‍ය ගත්තොත් ඒ අනන්තර ප්‍රත්‍යේ චක්කු විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා. චක්කු විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා කියලා කියන්නේ චක්කු විඥාන සිත සහ ඒ සිතේ යෙදෙන චෛතසික 7 කියන මේ නාම ධර්ම 8. එතකොට මේක අරූප ධර්ම පුඤ්ජයක්. චක්කු විඥාන සිතයි පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි ඔක්කොම සිතත් එක්ක එකතු කරාම නාම ධර්ම 8ක පැවැත්මක්. සිත සහ චෛතසික 7. එතකොට මේ චක්කු විඥාන චිත්තුප්පාදය කොහේද උපදින්නේ? චක්කු විඥාන චිත්තුප්පාදය කියලා අපි ඉගෙන ගන්නේ මොකක් ගැනද? පින්තුනි අපේ මේ චක්කු ප්‍රසාද රූපය තුල හටගන්න චිත්තුප්පාදයකට තමයි මේ චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ. එතකොට ඒ චිත්තුප්පාදය හටගන්නේ මෙන්න මේ උපරිම කාය කියන එකේ. උපරිම කාය කියලා කියන්නේ අපේ උගුරු දණ්ඩෙන් උඩ කොටසට කියන උපරිම කාය කියලා. එතකොට මේ චක්කු විඥාන චිත්තුප්පාදය කියන්නේ අපේ මේ උපරිම කායේ උපදින සිතක්. ඊළඟට හෙට්ටිම කාය ගත්තාම අපි යම් කිසි ගමනක් යන විට අපේ කකුල ගලක වදිනවා. අපි ගමනක් යන විට අපේ කකුල ගලක වදිනවා. මේ අවස්ථාවේදී මොකක්ද අපිට දැනෙන්නේ? කකුලේ වේදනාවක් ඇති වෙනවා. දැන් අපි ඉගෙනගෙන තියෙනවා වේදනාව, දුක්ඛ වේදනාව කියන එක චෛතසික ධර්මයක්. ඒක තනිව හටගන්න එකක් නෙවෙයි. ඒ සමග සිතක් හටගන්නවා. දුක්ඛ වේදනාව සමග හටගන්න සිතට අපි කියනවා කාය විඥාන සිත කියලා. දුක්ඛ සහගත කාය විඥාන සිත කියලා. එතකොට අපේ මේ යටි කයෙහි උපදින සිත තමයි කාය විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා. කාය විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා. එතකොට කාය විඥාන ධාතුව සහ ඒ සමග යෙදිච්ච චෛතසික 7. එතනත් අරූප ධර්ම 8ක පැවැත්මක්. එතකොට අපේ කකුල ගලක හැපිච්ච වෙලාවක ඒ කකුලේ උපදින චිත්තුප්පාදය තමයි අපේ කාය විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා කියලා ඉගෙන ගන්නෙ. ඊළඟට මජ්ක්‍ධිම කාය කියන එක ගත්තාම මේ මජ්ක්‍ධිම කායෙහි උපදින චිත්තුප්පාද ධාතු වශයෙන් ගත්තන් 3ක් තියෙනවා. ඒ තමයි මනෝ විඥාන ධාතුව, ධම්ම ධාතුව, කාය විඥාන ධාතුව. විඥාන ධාතු වශයෙන් ගත්තාම මේ මජ්ක්‍ධිම කාය කියන එකේ උපදින විඥාන ධාතු 3ක් තියෙනවා. ඒ තමයි මනෝ විඥාන ධාතුව, කාය විඥාන ධාතුව, මනෝ ධාතුව කියන විඥාන ධාතු 3ම මේ මජ්ක්‍ධිම කාය කියන එකේ උපදිනවා. හෙට්ටිම කාය කියන එකේ උපදින එක විඥාන ධාතුවයි තියෙන්නේ. ඒ තමයි කාය විඥාන ධාතුව. මේ උපරිම කාය කියන එකේ උපදින විඥාන ධාතු තියෙනවා 5ක්. චක්කු විඥාන චිත්තුප්පාදේ උපදින්නේ අපේ මේ ඇහැ ඇසුරු කරගෙන. එතකොට ඒක එක විඥාන ධාතුවක්. සෝත විඥාන ධාතුව උපදින්නේ අපේ මේ කන ඇසුරු කරගෙන. සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන. ඒක එක විඥාන ධාතුවක්. ගාන විඥාන ධාතුව උපදින අපේ නහය ඇසුරු කරගෙන. ඒක එක විඥාන ධාතුවක්. ඊළඟට දිව ඇසුරු කරගෙන උපදින જીවහා විඥාන ධාතුව. ඒ වගේම අපේ හිස රදය හැදිච්ච වෙලාවට, දත් කැක්කුම හැදිච්ච වෙලාවට, ඊට පස්සේ ඇස් සමාරුව හැදිච්ච වෙලාවට, කන් කැක්කුම හැදිච්ච වෙලාවට අපිට දුක් වේදනාවක් දැනෙනවා. මේ වගේ දුක් වේදනාවක් දැනෙන්නේ ඒවයි කාය විඥාන සිත උපදින නිසා. එතකොට අපේ මේ උගුරු දණ්ඩෙන් උඩ මේ රූප සමූහය තුල විඥාන ධාතු 5ක් උපදිනවා. චක්කු විඥාන ධාතුව, සෝත විඥාන ධාතුව, ගාන විඥාන ධාතුව, જીවහා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව. එතකොට මේ විදියට අපි ඉගෙන ගන්නේ බාහිර තියෙන දෙයක් නෙවෙයි. අපේ මේ හිස කියන එක තුල හටගන්න චිත්ත චෛතසික ටික තමයි අපි මේ විදියට ඉගෙන ගන්නේ. එතකොට උපරිම කාය කියන එකේ
විඥාන ධාතු 5ක් හට ගන්නවා. මජ්ක්‍ධිම කාය කියන එකේ විඥාන ධාතු 3ක් හට ගන්නවා. හෙට්ටිම කාය කියන එකේ විඥාන ධාතු 1ක් හට ගන්නවා. මේ විදියට තමයි විඥාන ධාතු විදියට අපේ ශරීරය තුල මනස වැඩ කරන්නේ. පින්තුනේ මේ අභිධර්මය ඉගෙන ගත්තාම අපිට පුළුවන්කම තියෙනවා අපේ මේ ජීවිතය තුල පවතින පරමාර්ථ ධර්ම මොනවද කියලා හරියට වෙන් කරලා දැනගන්න. දැන් අපි සිත් 89ක් ඉගෙන ගන්නවා. සිත් 89ක් ඉගෙන ගන්නවා. මේ සිත් 89ක් ඉගෙන ගත්තට අපේ මේ ශරීරය තුල වැඩ කරන සිත් ගත්තොත් ඒ සිත් 89ම අපි තුල උපදින්නේ නැහැ. එහෙම කියන්න හේතුව තමයි ධානය උපදවා ගත්තේ නැතොත් මාර්ගඵල උපදවා ගත්තේ නැතොත් අපේ సంతානවල මහග්ගත සිත් 27 ඉපදිලා නැහැ. මත්තේ උපදවා ගත්තොත් එතෙන්දි වෙනස් වෙනවා. අපි දැන් ගත්තාම ධාන මාර්ගඵල උපදවා ගත්තේ නැති පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයා තුල මහග්ගත ලෝකෝත්තර කියන සිත් 37 හටගෙන නැහැ. මහග්ගත සිත් 27යි ලෝකෝත්තර සිත් 8යි. ඔක්කොම එකතු කරායින් පස්සේ මහග්ගත ලෝකෝත්තර සිත් තියෙනවා 35ක්. මේ මහග්ගත ලෝකෝත්තර චිත්තුප්පාද 35 ධාන මාර්ගඵල උපදවා ගත්තේ නැති කෙනෙක්ගේ సంతානය තුල වැඩ කරන්නේ නැති සිත් කොටසක්. එතකොට අපේ సంతානය තුල උපදින්න පුළුවන් සිත් තියෙන්නේ 54යි. 54යි. ඒ තමයි කාමාවචර සිත් 54. ඒකෙනුත් පින්තුනි සියල්ල අපේ මේ ශරීරය තුල හටගන්නේ නැහැ. ඒකෙනුත් හටගන්න සිත් කොටසක් තියෙනවා. ඒ තමයි අකුසල සිත් 12. අකුසල සිත් 12 අපේ ශරීරය තුල එදිනෙදා ජීවිතයේදී ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව අපේ හැමෝගෙම ශරීරය තුල අකුසල සිත් 12 උපදිනවා. ඊළඟට අහේතුක සිත් 18 ගත්තාම මේ අහේතුක සිත් 18 කුසල විපාක සිත් තියෙනවා, අකුසල විපාක සිත් තියෙනවා, ක්‍රියාසිත තියෙනවා. ක්‍රියාසිත වලින් පංචද්වාර ආවජ්ජන චිත්තුප්පාදේ සහ මනෝද්වාර ආවජ්ජන චිත්තුප්පාදේ අපි තුල හට ගන්නවා. නමුත් සෝමනස්ස සහගත හසිතුප්පාද චිත්තුප්පාදේ අපේ ශරීරය තුල උපදින එකක් නෙවෙයි. සෝමනස්ස සහගත හසිතුප්පාද චිත්තුප්පාදේ උපදින්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ సంతානවල පමණයි. එතකොට අහේතුක සිත් 18න් සෝමනස්ස සහගත හසිතුප්පාද චිත්තුප්පාදේ අයින් කරයින් පස්සේ අහේතුක සිත් 17යි අපේ මේ సంతානය තුල මේ වෙලාවේ එදිනෙදා ජීවිතයේදී හටගනිමින් තියෙන්නේ. ඊළඟට කාම සෝබන සිත් 24 ගත්තාම මහා කුසල් සිත් 8ක් තියෙනවා, මහා ක්‍රියා සිත් 8ක් තියෙනවා, මහා විපාක සිත් 8ක් තියෙනවා. මෙන්න මේ සිත් 24නුත් අපේ ශරීරය තුල හටගන්නේ මහා කුසල් සිත් 8 සහ මහා විපාක සිත් 8 කියන සිත් 16 පමණයි. මහා ක්‍රියා සිත් 8 හටගන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ సంతානවල පමණයි. එතකොට අපේ సంతානවල කාම සෝබන වලින් හටගන්නේ සිත් 16යි. ඒ තමයි මහා කුසල සිත් 8 සහ මහා විපාක සිත් 8. එතකොට අපේ ශරීරය තුල හටගන්නේ කාම සෝබන 24න් සිත් 16යි. මේ ටික එකතු කරලා ගත්තයින් පස්සේ අපේ මේ ජීවිතය තුල පවතින සිත් සියල්ලම ගත්තයින් පස්සේ 45යි. එතකොට මෙන්න මේ සිත් 45 තමයි අපේ ජීවිතය තුල ක්‍රියා කරමින් පවතින්නේ. අකුසල සිත් 12යි, සෝමනස්ස සහගත හසිතුප්පාද සිත හැර අහේතුක සිත් 17යි, මහා කුසල සිත් 8යි, මහා විපාක සිත් 8යි කියන මෙන්න මේ චිත්තුප්පාද 45 තමයි අපේ මේ ජීවිතය තුල එදිනෙදා වැඩ කරන්නේ. එතකොට ධාන මාර්ගඵල උපදවා ගත්තේ නැති අපි හැමෝම තුල උපදින චිත්තුප්පාද තියෙන්නේ. ඉපදිය හැකි උපදින චිත්තුප්පාද තියෙන්නේ 45යි. එතකොට මෙන්න මේ චිත්තුප්පාද 45
පිළිබඳව අපි ඉගෙන ගන්නව නම් ඒ අපි ගැනම ඉගෙන ගත්ත වෙනවා. මේ චිත්තුප්පාද 45 මේ කාය තුනට බෙදලා අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට උපරිම කාය කියන එකේ මේ 45 තුලින් සිත් කීයක් හට ගන්නවද? උපරිම කාය කියන එකේ මේ සිත් 45 තුලින් සිත් 10ක් හට ගන්නවා. ඒ තමයි චක්කු විඥාන සිත් දෙක හට ගන්නවා, සෝත විඥාන සිත් දෙක හට ගන්නවා, ගාන විඥාන සිත් දෙක හට ගන්නවා, જીවහා විඥාන සිත් දෙක හට ගන්නවා, කාය විඥාන සිත් දෙක හට ගන්නවා. මෙන්න මේ සිත් 10 තමයි මේ උපරිම කාය කියන එකේ හට ගන්න පුළුවන්. දිපංච විඥාන ධාතුව මේ උපරිම කය කියන කොටසේ හට ගන්න පුළුවන්. ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. අපි හැමෝගෙම ඇස් කන් නාසාදී ඉඳුරන් ටික සම්පූර්ණව තියෙනම් අපේ මේ උඩුකය කියන කොටසේ ඉපදිය හැකි චිත්තුප්පාද තියෙන්නේ 10යි. ඒ තමයි දිපංච විඥාන ධාතුව කුසල විපාක සිත් 5යි අකුසල විපාක සිත් 5යි ඔක්කොම සිත් 10යි. එතකොට මෙන්න මේ සිත් 10 හැරුණුකොට වෙන කිසිදු චිත්ත චෛතසිකයක් මේ සිත් 10 සහ ඒවයි යෙදෙන චෛතසික 7යි. සිත් 10යි ඒවයි යෙදෙන චෛතසික 7යි. එතකොට මේ සිත් 10 සහ ඒවයි යෙදෙන චෛතසික 7 කියන මෙන්න මේ චිත්ත චෛතසික ධර්ම සමූහය තමයි අපේ මේ උඩුකය කියන එකේ ඉපදිය හැක්කේ. මේ උඩුකය කියන එක අපි කවුරු හරි ගහලා පොඩි කරලා දැම්මත් මොනම කෙරුවත් මොන දේ කෙරුවත් මේ උඩුකය කියන එකේ හටගත හැකි චිත්ත චෛතසික ධර්ම තියෙන්නේ මෙච්චරයි. ඒ තමයි දිපංච විඥාන ධාතුව සහ ඒවයි යෙදෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 කියන එක. එතකොට අන්නේ අරූප ධර්ම ටික අපේ මේ උඩුකයෙහි උපදින උඩුකයෙහි පවතින ධර්ම ටිකක්. ඊළඟට මේ හෙට්ටිම කාය කියන එක ගත්තයින් පස්සේ එහි ඉපදිය හැකි සිත් තියෙන්නේ සිත් දෙකයි. චෛතසික 7යි. මේ පෙකණියෙන් යට කොටස මේ හෙට්ටිම කය කියන කොටසේ ඉපදිය හැකි සිත් තියෙන්නේ 2යි සහ ඒවා යෙදෙන චෛතසික 7යි. ඒ තමයි කාය විඥාන චිත්තුප්පාදය. කුසල විපාක කාය විඥාන සිත සහ අකුසල විපාක කාය විඥාන සිත. අපි කාය විඥාන ධාතු තන් සම්පයුත්තකාච ධම්මා කියන වචන වලින් කියන්නේ අපේ මේ ශරීරය තුල හටගන්න කාය විඥාන සිත් දෙක ගැන. එතකොට මේ හෙට්ටිම කය කියන එකේ ඇති වෙන්න පුළුවන් චිත්තුප්පාද තියෙන්නේ 2යි. සුඛ සහගත කාය විඥාන චිත්තුප්පාදේ සහ දුක්ඛ සහගත කාය විඥාන චිත්තුප්පාදේ. එතකොට අපි ගමනක් යන වෙලාවක අපේ කකුල ගලක හැපුණොත් ඒ වෙලාවේ ඒ කකුලේ උපදින්නේ දුක්ඛ සහගත කාය විඥාන චිත්තුප්පාදේ. එතකොට යම් කිසි කෙනෙක් කකුල සම්බාහන ආදිය කරනවා නම් එබඳු වෙලාවක ඒ කකුලේ හටගන්නේ සුඛ සහගත කාය විඥාන චිත්තුප්පාදේ. එතකොට කෙසේ හෝ මේ හෙට්ටිම කාය කියන කොටසේ ඉපදිය හැකි චිත්තුප්පාද තියෙන 2යි. ඊළඟට මජ්ක්‍ධිම කාය කියන එක. මේ මජ්ක්‍ධිම කාය කියන එක තුල ඉපදිය හැකි සිත් ගත්තාම අකුසල සිත් 12ම උපදින්නේ මජ්ක්‍ධිම කාය කියන කොටසේ. අකුසල සිත් 12ම හටගන්නේ අපේ හදේ වස්තු ඇසුරු කරගෙන. ඊළඟට අහේතුක සිත් 17 ගත්තයින් පස්සේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන කියන සිත් 8 උපදින්නේ උඩුකයෙහි පමණයි. කාය විඥාන කියන සිත අපේ මැද කයෙහිත් උපදිනවා. දැන් අපි අතකට තට්ටු කෙරුවොත් අපි දැනීමක් ඇති වෙනවා. මේ අතෙහි උපදින්නේ කාය විඥාන සිත. එතකොට හදය වස්තුවෙන් අන්‍ය වූ හැම තැනම උපදින්නේ. හදේ වස්තුවෙන් අන්‍ය වූ අනිත් හැම ශරීරයේ හැම තැනක උපදින්නේ කාය විඥාන සිත. ඒක කුසල විපාක අකුසල විපාක කියලා දෙකට කැඩෙනවා. ඊළඟට සම්තීරණ සිත් 3 උපදිනවා, සම්පටිච්ඡන සිත් 2 උපදිනවා, ආවර්ජන සිත් 2 හට ගන්නවා. එතකොට එතන සිත් 18න් සිත් 10ක් උපදිනවා. සිත් 18න් සිත් 10ක් උපදිනවා. ඒ 10නොත් සෝමනස්ස සහගත හසිතුප්පාද සිත අයින් කරපු හින්දා
සිත් 9යි තියෙන්නේ. සිත් 9 තමයි කාය විඥාන සිත් 2යි, සම්තීරණ සිත් 3යි, සම්පටිච්ඡන සිත් 2යි, ආවර්ජන සිත් 2යි කියන මෙන්න මේ සිත් 9 තමයි අහේතුක සිත් අතරින් මේ මැද කයෙහි උපදින සිත් ටික. ඊළඟට මහා කුසල සිත් 8 සහ මහා ක්‍රියා සිත් 8 කියන මේ සිත්, මහා කුසල සිත් 8 සහ මහා විපාක සිත් 8 කියන මේ 16 උපදිනවා හදේ වස්තුව ඇසුරු කරගෙන. එතකොට මෙතන සිත් කීයක් තියෙනවද ඔක්කොම? 12යි 16යි ගත්තයින් පස්සේ 28යි. 28යි 9යි එකතු කරායින් පස්සේ 37යි. එතකොට මෙන්න මෙතන සිත් 37ක් තියෙනවා. මෙන්න මේ සිත් 37, මේ සිත් 37 සහ ඒව යෙදෙන චෛතසික 52 මේ මැද කය ඇසුරු කරගෙන උපදිනවා. මේ සිත් 37 සහ ඒව යෙදෙන චෛතසික 52 මේ මැද කය ඇසුරු කරගෙන උපදිනවා. එතනිනුත් කාය මේ සිත් 37න් කාය විඥාන සිත් 2 ඉවතට ගත්තාම ඉතුරු සිත් 35 අපේ මේ හදය වස්තු ඇසුරු කරගෙන පමණයි හටගන්නේ. කාය විඥාන චිත්තුප්පාද දෙක අයින් කරයින් පස්සේ ඉතුරු සිත් 35 සහ චෛතසික 52 අපේ මේ හදය වස්තුව කියන එක ඇසුරු කරගෙනමයි පවතින්නේ. චෛතසික ගත්තයින් පස්සේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 මේ ශරීරයේ සිත් උපදින සෑම තැනකම හට ගන්නවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 මේ ශරීරයේ සිත උපදින සෑම තැනකම හට ගන්නවා. සබ්බචිත්ත සාධාරණ චෛතසිකයේ 7න් අන්‍ය වූ සියලුම චෛතසික හටගන්නේ හදය වස්තු ඇසුරු කරගෙන පමණයි. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7න් අන්‍ය වූ සියලුම චෛතසික හටගන්නේ මේ අපේ ශරීරය තුල හදය වස්තු ඇසුරු කරගෙන පමණයි. එතකොට හදය වස්තු ඇසුරු කරගෙන චෛතසික 52ම සුදුසු විදියට හටගන්නවා. හදය වස්තුවෙන් අවශේෂ ශරීරයේ හටගන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 පමණයි. චෛතසික වලින් සිත් වලින් හදය වස්තුවෙන් අන්‍ය වූ තැන්වල උපදින්නේ දීපංච විඥාන ධාතුව පමණයි. එතකොට ඉතිරි මේ මජ්ක්‍ධිම කාය කියන එකේ ඉපදිය හැකි සියලු සිත් ප්‍රමාණය 37යි. උපරිම කාය කියන එකේ ඉපදිය හැකි සියලු සිත් ප්‍රමාණය සිත් 10යි. හෙට්ටිම කාය කියන එකේ ඉපදිය හැකි සියලු සිත් ප්‍රමාණය සිත් 2යි. එතකොට කාය විඥාන ධාතුව කියන එක මේ කයවල් තුනේම හට ගන්නවා. එතකොට කාය විඥාන චිත්තුප්පාදය කියන එක අපේ මේ සකල ශරීරයේම සිත් උපදින සෑම තැනකම හට ගන්න පුළුවන්. ඊට පස්සේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා කියන මේ චිත්තුප්පාද හතර ගත්තාම චක්කු විඥාන චිත්තුප්පාදේ උපදින්නේ චක්කු ප්‍රසාද රූපය අසුරු කරගෙන පමණයි. සෝත විඥාන චිත්තුප්පාදේ උපදින්නේ සෝත ප්‍රසාද රූපය අසුරු කරගෙන පමණයි. ගාන විඥාන චිත්තුප්පාදේ උපදින්නේ ගාන ප්‍රසාද රූපය අසුරු කරගෙන පමණයි. જીවහා විඥාන චිත්තුප්පාදේ උපදින්නේ જીවහා ප්‍රසාදය අසුරු කරගෙන පමණයි. කාය විඥාන චිත්තුප්පාදේ මුළු ශරීරයම අසුරු කරගෙන හට ගන්නවා. ඊළඟට මනෝ ධාතු කියන සම්පටිච්ඡන සිත් 2යි පංචද්වාර ආවජ්ජන සිත කියන එක මේ හදය වස්තු ඇසුරු කරගෙන පමණක් හට ගන්න එකක්. එතකොට පින්වතුනි කොටින් කියන්නට ඕන කාරණාව තමයි අපේ මේ ජීවිතය කියන එක චිත්තුප්පාද 45ක පැවැත්මක්. චිත්තුප්පාද 45ක පැවැත්මක්. එහෙම නැත්නම් සිත් 45යි. ඒවයි යෙදෙන චෛතසික 52යි. ඊළඟට භාව රූප දෙකෙන් එකක් අයින් කරලා රූප 27යි. එතකොට අපේ මේ බඹයක් පමණ වූ ශරීරයේ මේ ජීවිතය මෙන්න මේ විදිහට පරමාර්ථ ධර්ම වශයෙන් වෙන් කරන්න පුළුවන්. සිත් 45ක්, චෛතසික 52ක් සහ රූප 27ක් කියන මෙන්න මේ පරමාර්ථ ධර්ම පුඤ්ජය තමයි අපේ මේ ජීවිතය කියලා කියන්නේ. මේ පරමාර්ථ ධර්ම පුඤ්ජය තමයි අපේ මේ ජීවිතය කියලා කියන්නේ. මේ පරමාර්ථ ධර්ම පුඤ්ජයෙන් අන්‍ය වූ
කිසිම දෙයක් මේ ශරීරය තුල නැහැ. මේ ශරීරය තුල තියෙන සියල්ලම මෙන්න මේ පරමාර්ථ ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය. අපි අවබෝධ කරගත්තත් නැතත්, අපි ඇහැරලා හිටියත් නැතත්, අපි ගමන් බිමන් ගියත් නැතත්, කෑවත් බිව්වත් මොන දේ කරත් ඒ සෑම තප්පරයක් පාසා අපේ මේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ මැෂින් ටික පමණයි. මෙන්න මේ ක්‍රියා සමූහය පමණයි. එතකොට මම සත්වයා පුද්ගලයා කියලා ගන්නෙ මෙන්න මේ කියන ලද පරමාර්ථ ධර්ම සමූහය. එතකොට අපි ආදරය කරන්නේ අපි මගේ කියලා අල්ලගන්නේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ සහෝදරයා. එතකොට තමන්ගේ පරමාර්ථ ධර්ම ටික අපි මම කියලා ආත්ම දෘෂ්ටියෙන් අල්ලගන්නවා. එතකොට මේ හැමතැනම තියෙන්නේ ප්‍රත්‍ය නිසා හටගෙන නිරුද්ධ වෙලා යන මෙන්න මේ පරමාර්ථ වූ ක්‍රියා සමූහයක් විතරයි. එතකොට පින්වතුනි අපි ප ဋ ාණය කියලා ඉගෙන ගන්නේ කුමක්ද? ප ဋ ාණය කියලා ඉගෙන ගන්න පින්වතුනි අපේ මේ ජීවිතය තුල පවතින පරමාර්ථ ධර්ම සමූහය කොහොමද හටගන්නේ, කොහොමද පවතින්නේ, කොහොමද විනාශ වෙලා යන්නේ? මේ පරමාර්ථ ධර්ම සමූහය උපද්දවන හේතු මොනවද කියලා තමයි අපි ඉගෙන ගන්නේ. එතකොට හේතුපච්චය කියන එක අපි කතා කරා. ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, දෝෂ, සමෝහ. මෙන්න මේ චෛතසික හයට තමයි හේතු ප්‍රත්‍ය කිව්වේ අපි. ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, දෝෂ, සමෝහ කියන මේ චෛතසික හයට තමයි අපි හේතු ප්‍රත්‍ය කිව්වේ. මේ හේතු ප්‍රත්‍ය නම් වූ ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, දෝෂ, සමෝහ කියන චෛතසික හය මොකද්ද? අපේ මේ හදය වස්තුව තුල ඇති වෙන චෛතසික ධර්ම හයක්. චෛතසික ධර්ම හයක්. එතකොට ඒ හේතු සමග යෙදුන ධර්ම කියන්නේත් ඒ හේතු සමග යෙදුන සිත සහ අන්‍ය වූ චෛතසික. චිත්ත සමුට්ඨාන රූප කියන්නේත් පින්වතුනි බාහිර තියෙන දෙයක් නෙවෙයි. චිත්ත සමුට්ඨාන රූප කියලා කියන්නේ සිත නිසා හටගත්ත රූපවලට. එතකොට පින්වතුනි සිත කියන එක රූප උපදවන්නේ මේ අපේ ශරීරය තුල පමණයි. මේ ශරීරයෙන් පිට නෙවෙයි චිත්තජ රූප උපදවන්නේ මේ ශරීරය තුල පමණයි. ඒ කියන්නේ අභිඥාදී සිත් වලින් බාහිර රූප උපදවනවා. නමුත් සාමාන්‍යයෙන් ගත්තයින් පස්සේ චිත්තජ රූප කියන එක උපදවන්නේ අපේ මේ ශරීරය තුලමයි. එතකොට චිත්ත සමුට්ඨානානං රූපානං කියලා අපි කියන්නේ චිත්තජ රූප වලට. ඒ කියන්නේ මේ ශරීරය තුල සිත නිසා හටගන්න රූප කොටසට. එතකොට පින්තුනේ මෙන්න මේ විදිහට අපේ ශරීරය රූප ශරීරයේ කොටස් තුනකට කැඩෙනවා. ඒ කොටස් තුනේ ඇති වෙන්න පුළුවන් සිත් 45යි චෛතසික 52යි කියන මෙන්න මේවට කියනවා අරූප ධර්ම පරම්පරාව කියලා. සිත් 45යි චෛතසික 52යි කියන මෙන්න මේකට කියනවා අරූපී ධර්ම පරම්පරාව කියලා. මේ රූප 27 පැවැත්මට කියනවා රූප ධර්ම පරම්පරාව කියලා. එතකොට මේ අපේ ජීවිතය අරූපී ධර්ම පරම්පරාවක සහ රූපී ධර්ම පරම්පරාවක කියන මේ නාම රූප පරම්පරා දෙකක පැවැත්මක්. මේ නාම රූප පරම්පරා දෙක ඔවුනොවුන්ට වෙන් වෙලා පවතින්නේ. රූපිනෝ ධම්මා කියලා කියන්නේ රූප ධර්ම, අරූපිනෝ ධම්මා කියලා කියන්නේ නාම ධර්ම. එතකොට රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානම් විප්පයුත්ත පච්චේන පච්චයෝ. මේ රූපී ධර්ම අරූපී ධර්මයන්ගෙන් වෙන් වෙලා තමයි හටගන්නේ. අරූපිනෝ ධම්මා රූපීනං ධම්මානම් විප්පයුත්ත පච්චේන පච්චයෝ. අරූපී ධර්මයන් රූපී ධර්මයන්ගෙන් වෙන් වෙලා තමයි හටගන්නේ. එතකොට අරූපී ධර්මයන් රූපේ ඇසුරු කරාට රූප සහ අරූප කියන මේ දෙක ඔවුනොන්ට මිශ්‍ර වෙන්නේ, දෙක වෙන් වෙලා පවතින්නේ. එතකොට අපේ මේ ජීවිතයේ පැවැත්ම තමයි පින්තුනේ අරූප ධර්ම පරම්පරාවක සහ රූප ධර්ම පරම්පරාවක කියන මේ නාම රූප ධර්ම පරම්පරා දෙකක පැවැත්මක් තමයි අපේ මේ ජීවිතය කියලා කියන්නේ. සංසාරය කියන්නේත් මේ නාම රූප පරම්පරා දෙක සිඳෙන්නේ නැතුව දිගින් දිගට පවතින නාම රූප පරම්පරාවටමයි සංසාරය කියලා කියන්නේ. එතකොට අපි දුක කියලා කියන්නේත් පින්වතුනි මේ නාම රූප ධර්ම පරම්පරාවේ පැවැත්මටමයි. එතෙන්දී අපි අනන්තරාදී ප්‍රත්‍ය ගත්තාම ඒ අනන්තරාදී ප්‍රත්‍ය සම්බන්ධ වෙන්නේ අපේ ශරීරය තුල තියෙන මේ අරූපී ධර්ම පරම්පරාවට.
එතෙන්දි පින්තුනේ අපේ මේ ශරීරය තුල අරූපී ධර්ම කොහොමද වැඩ කරන්නේ කියන එක දක්වන ලස්සන ගාතාවක් තියෙනවා. ඒ තමයි පටිසන්ධි භවංග වීතියෝ. පටිසන්ධි භවංග වීතියෝ. පටිසන්ධි භවංග වීතියෝ චුති චේහ චුති චේහ. පටිසන්ධි භවංග වීතියෝ චුති චේහ තථා භවන්තරේ. භවන්තරේ. පටිසන්ධි භවංග වීතියෝ චුති චේහ තථා භවන්තරේ. පුනසන්ධි භවංග මිච්ඡයං. පුනසන්ධි භවංග මිච්ඡයං. පරිවත්තති චිත්ත සන්තති. පරිවත්තති චිත්ත සන්තති. එතකොට පින්වතුනි මෙන්න මේ ගාථාවෙන් දැක්වෙන්නේ අරූපී ධර්ම පරම්පරාවක්. ඒ කියන්නේ එක ජීවිතයකට අදාළ අරූපී ධර්ම පරම්පරාවක් කොහොමද මුලින්ම හටගන්නේ? කොහොමද අවසන් වෙන්නේ? එක භවයකට අදාළ අරූපී පරම්පරාවක් නිරුද්ධ වුණාම නැවත ඒ අරූපී ධර්ම පරම්පරාව සිඳෙන්නේ නැතුව අලුත් අරූපී ධර්ම පරම්පරාවක් හටගන්නේ කොහොමද කියන එක තමයි මේ ගාථාවේදී සඳහන් වෙන්නේ. එතකොට පින්තුනි මේ සිතකට අනතුරුව සිතක් මේ විදියට ඉපද නිරුද්ධ වෙමින් පවතින මේ චිත්ත පරම්පරාවට කියනවා චිත්ත සන්තතිය කියලා. ඉපද නිරුද්ධ වෙමින් පවතින මේ චිත්ත පරම්පරාවට කියනවා චිත්ත සන්තතිය කියලා. එතකොට මේ චිත්ත සන්තතිය කියන්නේ අපේ මේ ශරීරය ඇසුරු කරගෙන පවතින එක්තරා ධර්ම පරම්පරාවක් බව අපි දැනගන්නට ඕන. අපි එතකොට චිත්ත චෛතසික රූප කියලා ඉගෙන ගන්නේ අපේ මේ ජීවිතය තුළ ක්‍රියා කරන ක්‍රියා සමූහයක් ධර්ම සමූහයක් කියන එක නිතරම අපි සිහියේ තබා ගන්නට ඕන. එතකොට අපේ මේ ජීවිතය කියන එක නාම රූප ධර්ම සමූහයක් කියන එක ඔළුවේ තියාගෙන තමයි අපි මේ අභිධර්ම කරුණු ඉගෙන ගන්නට ඕන. එහෙම ඉගෙන ගන්නකොට තමයි අපිට තේරෙන්නේ මේ ඉගෙන ගන්න තමන්ගේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය නේද? අනේ මේ යථා ස්වභාවය අපේ ජීවිතයේ යථා ස්වභාවය ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ අතේ තියෙන ඇඹුලක්සේ අතේ තියෙන නෙල්ලි ගෙඩියක් හාත්පසින් පේන්නේ යම්සේද ඒ වගේ සියල්ලෙන් සියල්ල අවබෝධ කොට වදාලා නේද කියලා මහත් සද්ධාාවක් උපදින්නේ අන්න එහෙම අදහසක පිහිටලා මේක ඉගෙන ගත්තොත් තමයි. එතෙන්දි පින්වතුනි මේ ගාථාවෙන් දැක්වෙන්නේ එක භවයක් ගත්තාම ඒ භවයේ කොහොමද චිත්ත පරම්පරාව මුලින් හටගන්නේ කියලා. දැන් අපි එක භවයක් ගත්තයින් පස්සේ මේ භවයට අදාළ රූප පරම්පරාව නාම පරම්පරාව කියලා දෙකක් තියෙනවා. එතෙන්දී රූප පරම්පරාව ගත්තයින් පස්සේ එක භවයකින් පස්සේ රූප පරම්පරාව සම්පූර්ණයෙන් සිඳිලා යනවා. ඊළඟ භවයට මේ භවයේ තිබිච්ච රූප පරම්පරාවේ කිසිදු සම්බන්ධයක් නැහැ. මේ භවයේ පැවතිච්ච රූප පරම්පරාව හැම සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඊළඟ භවයේදී හටගන්න රූප පරම්පරාව අලුත්ම රූප පරම්පරාවක්. ඒක මේ ජීවිතයේ රූප පරම්පරාව එක්ක කිසිදු සම්බන්ධයක් නැහැ. නමුත් පින්වතුනි මේ චිත්ත සන්තතිය කියන එක අරූපී ධර්ම පරම්පරාව කියන එක එහෙම නෙවෙයි. මේ අරූපී ධර්ම පරම්පරාව කියන එක එකින් එකට සම්බන්ධව තමයි හටගන්නේ. එතකොට මේ අරූපී පරම්පරාව සිතෙන් සිතට සම්බන්ධ වෙවි මේක පවතින ක්‍රමය තමයි මේ අනන්තරාදී ප්‍රත්‍ය වලින් බුදුරජාන් වහන්සේ ප ဋ ාණෙදී දේශනා කළා තියෙන්නේ. එතකොට පින්වතුනි අලුත් භවයක් ගත්තාම ජීවිතයක් ගත්තාම ඒ ජීවිතයේ මුලින්ම හටගන්න සිත තමයි මේ පටිසන්ධි සිත කියලා කියන්නේ.
මේ පටිසන්ධි සිත කියලා කියන්නේ භවයක මුලින්ම පහළ වෙන සිතට කියනවා පටිසන්ධි සිත කියලා. දැන් අපි මිනිස්සු විදියට ගත්තයින් පස්සේ මිනිස්සෙකුට ලැබෙන්න පුළුවන් පටිසන්ධි සිත් තියෙනවා. මිනිස්සෙකුට ලැබෙන්න පුළුවන් පටිසන්ධි සිත් තියෙනවා මහා විපාක සිත් 8යි උපේක්ඛා සහගත සම්තිරණ සිතයි කියන සිත් 9. එතකොට මනුස්ස ප්‍රතිසන්ධි සිත් 9ක් තියෙනවා. ඒ තමයි මහා විපාක සිත් 8යි උපේක්ඛා සහගත කුසල විපාක සම්තිරණ සිතයි කියන සිත් 9. එතකොට මෙන්න මේ සිත් 9න් තමයි මිනිස්සෙක් ගත්තයින් පස්සේ ප්‍රතිසන්දිය ලබන්නේ. එතකොට ඒ සිත් 9න් එක මිනිස්සෙකුට තියෙන එක සිතයි. දැන් උදාහරණයක් විදියට මම ඉපදුනේ සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික විපාක සිතකින් නම් මේ මුළු භවය මුළුල්ලේම භවයේ මුල්ම හටගත්තේ ඒ සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික විපාකහිත. ඊට පස්සේ මේ භවයෙන් ద్వාර 6න් අරමුණු නොගන්න අවස්ථාවල භවංග විදියට හටගන්නේ තේ සිතමයි. අවසානයේ අපවත් වෙනකොට මේ භවය තුල හටගන්න අවසාන සිතත් ඒ සිතමයි. එතකොට එක භවයක් තුල පටිසන්ධි භවංග චුති කියන මේ කෘත්‍ය තුනම සිද්ධ කරන්නේ එකම සිතකින්. එක ජීවිතයක් ඇතුලේ පටිසන්ධි භවංග චුති කියන මේ කෘත්‍ය තුනම කරන්නේ එකම සිතකින්. එතකොට එක මිනිස්සෙකුට පටිසන්ධි සිත් තියෙන එකයි, භවංග සිත් තියෙන එකයි, චුති සිත් තියෙන එකයි. මේ කෘත්‍ය තුනම සිද්ධ කරන්නේ එකම සිත තමයි හටගන්නේ. එතකොට එබඳු හටගති සිත් සියල්ල 9යි. මිනිස්සෙකුට හටගන්න පුළුවන් සිත් 9යි. ඒ තමයි මහා විපාක සිත් 8 සහ උපේක්ඛා සහගත සම්තිරණ කුසල විපාක සිත. පටිසන්ධි සිත කියන්නේ භවයක මුලින්ම හටගන්න චිත්තුප්පාදය. පටිසන්ධි සිත කියලා කියන්නේ භවයක මුලින්ම හටගන්න චිත්තුප්පාදයට. ඊළඟට හටගන්න සිත් වලට තමයි කියන්නේ භවංග සිත් කියලා. භවංග සිත්. එතකොට පටිසන්ධි චිත්තුප්පාදය හටගෙන ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වුණයින් පස්සේ ඊළඟට ඒ සිතම නැවත 15 වරක් හෝ 16 වරක් ඉපදිලා නිරුද්ධ වෙනවා. ඒ උපදින සිත් වලට කියනවා භවංග සිත් කියලා. ප්‍රතිසන්ධි චිත්තුප්පාදය හටගෙන නිරුද්ධ වුණයින් පස්සේ ඒ සිතම නැවත 15 වරක් හෝ 16 වරක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ සිත් වලට කියනවා භවංග සිත් කියලා. ඊළඟට භවංග සිත් 15ක් හෝ 16ක් ඉපදිලා නිරුද්ධ වුණයින් පස්සේ භවංග චලනය සිද්ධ වෙලා මනෝද්වාර ආවජ්ජන ඊට පස්සේ භවනිකාන්තික ලෝභ ජවනය හටගෙන ඉන්න අනතුරුව තදාරම්මනාදී වීති සිත් හට ගන්නවා. මෙතන මනෝද්වාර ආවජ්ජන ඊට පස්සේ භවනිකාන්තික ජවන සිත් ඊළඟට තදාරම්මන ආදී හට ගන්නව නම් හට ගන්නවා. කෙසේ හෝ වීති සිත් හට ගන්නවා. එතකොට භවයේ මුලින්ම හටගන්නේ ප්‍රතිසන්ධි සිත. ඒක නිරුද්ධ වුණයින් පස්සේ භවංග සිත් හට ගන්නවා. ඒ භවංග සිත් නිරුද්ධ වුණයින් පස්සේ වීති සිත් හට ගන්නවා. එතකොට මේ ජීවත් වෙන කාලය තුල මෙන්න මේ සිත් ටික හට ගන්නවා. මේ භවයේ අන්තිමට හටගන්න සිතට කියනවා මේ භවයේ අන්තිමට හටගන්න සිතට කියනවා චුති කියලා. එතකොට ඉහ කියලා කියන්නේ මේ ජීවිතයට. ඉහ කියලා කියන්නේ මේ ජීවිතයෙහි මුලින්ම ප්‍රතිසන්ධි චිත්තුප්පාදය හට ගන්නවා. ඒක නිරුද්ධ වුණයින් පස්සේ භවංග සිත් හට ගන්නවා. ඒ භවංග සිත නිරුද්ධ වුණයින් පස්සේ චිත්ත වීති හට ගන්නවා. චිත්ත වීති හටගෙන අපි අපේ ජීවිතය අවසන් වෙන දවසට අවසානයේ හටගන්න සිතට කියනවා චුති සිත කියලා. එතකොට ප්‍රතිසන්ධි සිත කියන්නේ භවයක මුල්ම සිත. චුති සිත කියන්නේ එක භවයක අවසාන සිතට. එතකොට භවංග සිත් වීති සිත් කියන්නේ ඒ අතරමැද පවතින චිත්තුප්පාදවලට. එතකොට මේ තමයි එක ජීවිතයක් ඇතුලේ හටගන්න සිත්. තත ඒ වගේම තමයි භවන්තරේ ඊළඟ භවයේත් උහමයි. භවන්තරේ කියන්නේ චුතියෙන් අනතුරුව නැවත පටිසන්ධි භවංග වීති චුති. ඊට පස්සේ නැවතත් ඒ චුතියෙන් අනතුරුව නැවත පටිසන්ධි භවංග වීති චුති. මෙන්න මේ විදියට පුන කියන්නේ නැවත සන්ධි
ඒ කියන්නේ ප්‍රතිසන්දි භවංග වීති මෙන්න මේ විදියට චිත්ත සන්තති මේ චිත්ත පරම්පරාව පරිවර්තති පෙරලමින් පවතිනවා. එතකොට මේ චිත්ත පරම්පරාව අවසන් වෙන්නේ පරිනිබ්බාන චුති චිත්තයෙන්. පරිනිබ්බාන චුති සිතෙන්. මෙන්න මේ පරිනිබ්බාන චුති සිත. පරිනිබ්බාන චුති සිත තමයි මේ චිත්ත පරම්පරාවේ අවසාන චිත්තුප්පාදය. එතකොට මේ පරිනිබ්බාන චුති චිත නම් වූ අවසාන චිත්තුප්පාදයේ තෙක්ම පටිසන්ධි භවංග වීති චුති පටිසන්ධි භවංග වීති චුති මෙන්න මේ විදියට මේ චිත්ත පරම්පරාව දිගින් දිගට පවත්වන ධර්ම වලට තමයි අනන්තර ආදී ප්‍රත්‍ය විදියට අපි ඉගෙන ගන්නේ. ඊළඟට පින්වතුනි අපි අනන්තර ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට අපි ගිය සතියේ කොටසක් ඉගෙන ගත්තා. ඒ තමයි අපි වාක්‍ය විදියට ගත්තොත් පළවෙනි එක තමයි චක්කු විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. ඊළඟට මනෝ ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. එතකොට චක්කු විඥාන චිත්තුප්පාදය සම්පටිච්ඡන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා ආදී වශයෙන් අපි ඉගෙන ගත්තා. මේක එක කොටසක්. ඊළඟට දෙවෙනි වාක්‍යය තමයි සෝත විඥාන ධාතු. සෝත විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. මනෝ ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. එතකොට සෝත විඥාන චිත්තුප්පාදයේ සම්පටිච්ඡනයේට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ආදී විදියට ගිය සතිය දේශනාවේදී අපි ඉගෙන ගත්තා. තුන්වෙනි එක තමයි ගාන විඥාන චිත්තුප්පාදය සම්පටිච්ඡන චිත්තුප්පාද ආදියට. හතරවෙනි පේලිය තමයි ජීවහා විඥාන චිත්තුප්පාදය සහ සම්පටිච්ඡන. මේ හැමතැනම මෙතෙන්ට එනවා එකම මේ පේලියම තමයි මේ හැමතැනම එන්නේ. ඊට පස්සේ පස්වෙනි එක තමයි කාය විඥාන ධාතු මනෝ ධාතු. මේ තමයි පංචද්වාරික සිත්වල සම්බන්ධ වාක්‍ය පහ. චක්කු විඥාන චිත්තුප්පාදය සම්පටිච්ඡන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. සෝත විඥාන චිත්තුප්පාදය සම්පටිච්ඡන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා ආදී විදියට අපි ඉගෙන ගත්තා. මේ වාක්‍ය පහ පංචද්වාරික වීති සම්බන්ධ වෙනම කොටසක් විදියට මතක තියාගන්නට ඕනේ. ඊළඟට අපි ඉගෙන ගත්තා නැවත කොටස් 7ක්. මේ 7න් අපි ඉගෙන ගත්තේ 4යි. ඒ තමයි මුලින්ම කුසල ධම්මා පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. ඊළඟට පුරිමා කුසල ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. ඊළඟට පුරිමා අකුසල ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. පුරිමා අකුසල ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. මෙන්න මේ වාක්‍ය හතරත් අපි ඉගෙනගෙන අවසන් කරා. ඊළඟට තියෙන්නේ අභ්‍යාගත. පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. එතකොට අභ්‍යාගත කියලා කියන්නේ විපාක සිත් 36 සහ ක්‍රියා සිත් 20. ඒවයි යෙදෙන චෛතසික 38. මෙන්න මේව තමයි අභ්‍යාගත චිත්තුප්පාද.
විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි ඒවා යෙදෙන චෛතසික 38යි කියන මෙන්න මේ ධර්ම තමයි අභ්‍යාගත චිත්ත චෛතසික ධර්ම වෙන්නේ. එතකොට පුරිමා අභ්‍යාගතා ධම්මා කියලා කියන්නේ මුලින් හටගත්ත විපාක චිත්තුප්පාදයක් හෝ ක්‍රියා චිත්තුප්පාදයක්. පච්චිමානං අභ්‍යාගතානං ධම්මාන කියලා කියන්නේ පසුව උපදින විපාක චිත්තුප්පාදයකට හෝ ක්‍රියා චිත්තුප්පාදයකට අනන්තර පච්චේන පච්චයෝ අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. උදාහරණයක් විදියට ගත්තොත් පළවෙනි තදාරම්මන සිත විපාක සිතක්. දෙවෙනි තදාරම්මන සිතත් විපාක සිතක්. එතකොට පළවෙනි තදාරම්මන චිත්තුප්පාදය තමයි පුරිමා අභ්‍යාගතා ධම්මා කියන්නේ. දෙවෙනි තදාරම්මන චිත්තුප්පාදය තමයි පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං කියන්නේ. අනන්තර පච්චේන පච්චයෝ කියන්නේ පළවෙනි තදාරම්මන චිත්තුප්පාදයේ දෙවෙනි තදාරම්මන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් උපකාරක වේ. ඊළඟට පළවෙනි භවංග සිත දෙවෙනි තදාරම්මන චිත්තුප්පාදයේ ඊළඟට උපදින භවංග සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ තදාරම්මන සිතත් විපාක සිතක් භවංග සිතත් විපාක සිතක්. එතකොට දෙවෙනි තදාරම්මන සිත පුරිමා අභ්‍යාගතා ධම්මා. පළවෙනි භවංග හිත පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං අනන්තර පච්චේන පච්චය. එතකොට ඒකේ අදහස තමයි චිත්ත වීතිවල ඕනම තැනක මුලින් හටගන්න විපාක හෝ ක්‍රියා චිත්තුප්පාදය ඊළඟට හටගන්න විපාක හෝ ක්‍රියා චිත්තුප්පාදයට ප්‍රත්‍ය වෙනව නම් ඒක තමයි කියන්නේ පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ කියලා. ඊළඟ වාක්‍ය තමයි පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. ඒ කියන්නේ මනෝද්වාර ආවජ්ජන සිත හෝ වොත්තපන සිත. මනෝද්වාර ආවජ්ජන සිත හෝ වොත්තපන සිත. එතකොට මේ දෙකම පරමාර්ථ වශයෙන් එක සිතයි. මනෝද්වාර ආවජ්ජන චිත්තුප්පාදය පළවෙනි ජවන සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මනෝද්වාර ආවජ්ජන චිත්තුප්පාදය තමයි පුරිමා අභ්‍යාගතා ධම්මා. පළවෙනි ජවන චිත්තුප්පාදය තමයි පච්චිමානං කුසලානං ධම්මානං කියන්නේ. මනෝද්වාර ආවජ්ජන චිත්තුප්පාදය පළවෙනි ජවන සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි කියන්නේ පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ කියලා. ඊළඟට හත්වෙනි එක තමයි පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. එතනත් පුරිමා අභ්‍යාගතා ධම්මා කියලා කියන්නේ මනෝද්වාරාවජ්ජන චිත්තුප්පාදය. මනෝද්වාරාවජ්ජන චිත්තුප්පාදය මේකම පංචද්වාරක වල නම් වොත්තපන විදියට හටගන්නේ. එකම චිත්තුප්පාදය මනෝද්වාරාවජ්ජන සිත මනෝද්වාර වීතියක් නම් ආවර්ජන කෘත්‍යයෙන් හටගන්නේ පංචද්වාරික වීතිවල වොත්තපන කෘත්‍යයෙන් හටගන්නේ. එතකොට මෙන්න මේ මනෝද්වාරාවජන චිත්තුප්පාදය පළවෙනි අකුසල ජවන හිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කාරණාව තමයි කිව්වේ පුරිමා අභ්‍යාගතා ධම්මා කිව්වේ මුලින් හටගන්න මනෝද්වාරාවජන චිත්තුප්පාදය පච්චිමානං අකුසලානං ධම්මානං කිව්වේ පසුව උපදින පළවෙනි අකුසල ජවන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි ඒකේ අදහස. එතකොට පින්වතුනි මුලින් වාක්‍ය පහයි මේ වාක්‍ය හත වෙනම කොටසක් විදියට අපි මතක තියාගන්නට ඕන. ඊළඟට සම්පූර්ණම චිත්ත සන්තතිය කැටි කරලා මේ මුළු අනන්තර ප්‍රත්‍යෙම එක වාක්‍යයකින් දේශනා කරලා තියෙනවා. ඒක තමයි යේසං ධම්මානං අනන්තරා. යේසං ධම්මානං අනන්තරා.
යේසං ධම්මානං අනන්තරා යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා. චිත්ත චේතසිකා ධම්මා. යේසං ධම්මානං අනන්තරා යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. එතකොට යේසං ධම්මානං අනන්තරා කියලා කියන්නේ යම් යම් චිත්තුප්පාදයකට අනතුරුව යේ ධම්මා uppajjanti කියන්නේ යම් යම් අලුත් චිත්තුප්පාදයක් හට ගන්නව නම් චිත්ත චේතසිකා ධම්මා කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්ම පුඤ්ජයක් තමයි හැම වෙලාවෙම හටගන්නේ. තේතේ ධම්මා කියලා කියන්නේ මුලින් උපදින සෑම චිත්තුප්පාදයක්ම පරිනිබ්බාන චුතිචිත්තය හැර චුති චිත්තය හැර මුලින් හටගන්න සෑම චිත්තුප්පාදයක්ම තේසං ධම්මානං කියන්නේ පසුව උපදින සෑම චිත්තුප්පාදයකටම අනන්තර පච්චේන පච්චයෝ අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි ඒකේ අදහස. එතකොට අනන්තර ප්‍රත්‍ය නොවන එක චිත්තුප්පාදයක් තියෙනවා. ඒ තමයි පරිනිබ්බාන චුති චිත්තුප්පාදය. අනන්තර ප්‍රත්‍යෝත්පන්න නොවන කිසිම සිතක් නැහැ, කිසිම චෛතසිකයක් නැහැ. හටගන්න සෑම චිත්තුප්පාදයක්ම අනන්තර සමනන්තර අනන්තර උපනිස්සේ නත්ති විගත කියන මේ ප්‍රත්‍ය පහේම උපකාරය ලැබලා තමයි සෑම චිත්තුප්පාදයක්ම හටගන්නේ. මේ තමයි පින්තුනි අනන්තර ප්‍රත්‍ය නිද්දේශ පාළියේ සරල අදහස. මේව පිළිබඳ තව දත යුතු කරුණු තියෙනවා. මේව හොඳට තේරුම් ගන්න නම් අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන චිත්ත වීති ටික මනාකොට ප්‍රගුණ කරගන්නට ඕන. ඊළඟට අවසානයේ දැක්වෙන ගාථාව තමයි අනන්තර ඥාන සංජාත චබ්බන්න රංසි බාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං. අනන්තර ඥාන සංජාත කියන්නේ අනන්තර ප්‍රත්‍ය ඥානය නිසා හටගත්තා වූ චබ්බන්න රංසි බාසුරං කියන්නේ නීල පීත ලෝහිත ඕදාත මංජිට්ඨ ප්‍රභාස්වර යන මේ ශවණක් ගන සම්බුද්ධ රශ්මි මාලාවන්ගෙන් බබලවමින් වැඩ සිටින්නා වූ සබ්බ දස්සාවෙන් සම්බුද්ධං මේ ලෝක ධාතුව තුල දත හැකි දත යුතු යම්තාක් ධර්ම තියෙනම් ඒ සෑම ධර්මයක්ම අතේ තියෙන නෙල්ලි ගෙඩියක් ඇස් ඇති පුරුෂයෙක් දකින්නේ යම්සේද අන්න ඒ වගේ දත යුතු සෑම ආකාරයකින් අවබෝධ කර ගැනීමට සමත් වූ සර්වඥතා ඥානයෙන් සමන්නාගත ඒ බුදුරජාණන් වහන්සේට අහං වන්දාමි පූජයාමි මම වැඳ නමස්කාර කරමි මම පූජා කරමි කියන අදහසයි ගාථාවේ අදහස. එහෙමනම් අද දවසට નિયમિત කාල වේලාව අවසන්. දැන් මේ පින්තුන්ට මේ ධර්මයේ සම්බන්ධව යම් ප්‍රශ්න ගැටලු තියෙනම් ඒවට අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි. මේ මෙච්චර ගැඹුරු ධර්මයක් අපිට වටහලා දෙන්න කාලය ශ්‍රමය වැය කිරීම පිළිබඳව මේ ගෝවහන්සේට බොහොම කෘතඥතාවය පළ කරනවා. පළමුවෙන් ස්වාමීන් වහන්සේ මට නිකන් හිතුනේ අර ස්වාමීන් වහන්සේ මට තේරුම් විදිහට කිව්වා මේ ඒ ජීවිතයේ මේ ජීවිතයේදී ඒ රූප කලාප ඔක්කොම මේ ජීවිතේම නැති වෙලා ගිහිල්ලා ඊළඟ ජීවිතයේදී අනුත්ම රූප කලාප පහළ වෙනවා කියලා. ඒක මේ සාමාන්‍ය විදිහට අපි ඒක ගත්තත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සම්බන්ධව. දැන් මට කියලා තියෙනවට ඔය ඥානීය දර්ශනය ටිකක් දියුණු කරගත්ත ගැටිය මට එහෙම අදහසක් නැහැ. ඒකට කියලා තියෙනවා මේ
කට්ටියට පෙර භවයන් පේනවා වගේ කියන අවස්ථාවකදී ඒ කට්ටිය අඳුර ගන්නවා ඒ කට්ටියගේ එකම කට්ටියේ නෑදෑයෝ දැන් මට උනත් මම කවදාවත් දැකපු නැති කෙනෙක් නිකන් තැනකදී හම්බුනාම කවදාවත් දැකලා නැහැ හැබැයි නිකන් පොදු බවක් පේනවා ඒක කරගෙන පොදු අපි මොකක් හරි අන්න ඒ වගේ සම්මාස කොහොමද අපි ධර්මයේ අපි විස්තර කරගන්නේ කියලා ඒකට අර ඒ රූපයන්වද මේ දිගටම එන්නේ දැන් මිනිස්සෙක් වුණාම අපි අපේ රූපය එහෙමම පවතිනවද මට ඒ ගැන පොඩි කන්ෆියුෂන් එකක් තියෙනවා සම්මාස ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් බොපින් එනවා. තෙරුවන් සරණයි මහත්මයා මේ මමත් ඒ කාරණාව පොඩ්ඩක් කල්පනා කරලා තියෙනවා. එතෙන්දී මහත්මයා මුලින්ම දැනගන්න ඕන කාරණාව තමයි අපේ මේ රූප පරම්පරාව ගත්තහම මේ රූප පරම්පරාව මේ භවයෙන් සම්පූර්ණයෙන්ම සිඳෙනවා. ඒ බව වාද දෙකක් නැහැ. මේ රූප පරම්පරාව සම්පූර්ණයෙන්ම සිඳීමටපත් වෙනවා. ඊට පස්සේ ඊළඟ භවයෙහි අලුත්ම රූප ටිකක් තමයි හටගන්නේ. ඊළඟ භවයෙහි හටගන්න රූප පරම්පරාවයි මේ භවයෙහි රූප පරම්පරාවයි කියන මේ දෙක සම්පූර්ණ දෙකක් මේක වෙන් වෙනවා. කිසිම සම්බන්ධයක් නැහැ. ඒක මහත්මයා මේ ධම්මහදය විභංගය කියලා විභංග ප්‍රකරණයේ 18 වෙනි විභංගයේදී ලස්සන්ට විස්තර කරනවා ඒ භවවලදී ප්‍රතිසන්දි අවස්ථාවේ පහළ වෙන පරමාර්ථ ධර්ම පිළිබඳව. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කාම ධාතුයා උප්පත්තික්කනේ කති කන්දා පාතු භවಂತಿ. කාම භූමියේහි හටගන්න සත්වයන්ට ප්‍රතිසන්දි අවස්ථාවේ හටගන්න ධර්ම මොනවද? රූප ධාතුයා උප්පත්තික්කනේ කති කන්දා පාතු භවಂತಿ. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදින සත්වයන්ට ප්‍රතිසන්දි අවස්ථාවේ හටගන්න පරමාර්ථ ධර්ම මොනවද? ඊළඟට අරූප ධාතුයා උප්පත්තික්කනේ කති කන්දා පාතු භවಂತಿ ආදී වශයෙන් මේ 31 භූමි තලයෙහිම ප්‍රතිසන්දි අවස්ථාවේදී හටගන්න පරමාර්ථ ධර්මයන් ඊටාම පිරිසිදුව විභංග ප්‍රකරණයේ 18 වෙනි විභංගයේ මට මතක හැටියට මේ 4 වෙනි කොටසේදී ඒ භූමිවල සත්වය උපදිනකොට හටගන්න පරමාර්ථ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එතකොට ඒ අනුව අපිට දැනගන්න පුළුවන් මේ රූප පරම්පරා දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක ස්ථාවරයි. ඊළඟට අනිත් ප්‍රශ්නය තමයි මහත්මයා අහුව. එතකොට අපි කෙනෙක් දැක්කහම සමහර වෙලාවට අපිට නිකන් හුරු වගේ දැනෙනවා, නිකන් මිත්‍ර ස්වභාවයක් දැනෙනවා. මේකට හේතුව මොකක්ද කියලා. මහත්මයා මේ කාරණාව පිළිබඳව අට කතාවල දැක්වෙන ගාථාවක් තියෙනවා. ඒ ගාථාව තමයි ඒ කියන්නේ ඒකට හේතු දෙකක් දක්වලා තියෙනවා. එකක් තමයි පච්චුප්පන්න හිතේනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් එක්ක හිතවත් බවක් ඇති වෙන්න එක හේතුවක් තමයි පච්චුප්පන්න හිතේනවා. පච්චුප්පන්න හිතේනවා කියලා ගාථාව මතක් වුණා. පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා. ඒවන් තං ජායතේ පේමං uppalangව යතෝදකේ. පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා. ඒවන් තං ජායතේ පේමං uppalangව යතෝදකේ. ඒ ගාථාවේ අදහස තමයි පුබ්බේව සන්නිවාසේන අතීත ජීවිතවලදී අපි එකට ඇසුරු කරලා තියෙනම් ඒ රූප පරම්පරාවේ සම්බන්ධයක් නැති වුණාට අපේ මේ චිත්ත පරම්පරා දෙක අතරේ යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට අපි අතීත ජීවිතවලදී කවුරු හරි ඇසුරු කරලා තියෙනම් එයා මේ ජීවිතේදී හම්බුනොත් අන්න එතෙන්දී එයා දැකපු ගමන් අපේ හදවත තුල සෙනෙහසක් ඇති වෙනවා. අනිත් එක තමයි පච්චුප්පන්න හිතේනවා. ඒක නම් ඉතින් පැහැදිලිනේ වර්තමාන ජීවිතේ අපිට කවුරු හරි උපකාරයක් කෙරුවොත් එතෙන්දී එයා පිළිබඳව සෙනෙහස ඇති වෙනවා. එතකොට ඒකට හේතුව තමයි අපේ චිත්තසංතාන දෙක අතරේ යම්කිසි සම්බන්ධතාවයක් නිසා තමයි එහෙම ඇති වෙන්නේ. රූප පරම්පරාවක සම්බන්ධයක් නිසා නෙවෙයි කියලා තමයි මම තේරුම් අරගෙන ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් පුබ්බේදී වසංඥානේ නෙවෙයි දැන් සාමාන්‍යයෙන් පෙර භවයක් ඉන්න දකින්න පුළුවන් කතිය කොහොමද තමන්ගේ මේ තමන්ගේ භවයක් කියලා හඳුනගන්නේ එහෙම රූප පිළිබඳ සම්බන්ධයක් නැතුව තමයි. ඒක අපේ මහත්මයා
මේ අභිඥාසිතේ තියෙන හැකියාවක්. ඒ කියන්නේ දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ පංචම ධාන කුසල අභිඥාව සහ ක්‍රියා අභිඥාවට මේ පංචම ධාන කුසල අභිඥාවට හැකියාව තියෙනවා මේ ජීවිතේ කලින් ජීවිතවල නාම රූප ධර්මයන් අරමුණු කරන්න. ඒක ප ဋ ාණෙම දේශනා කරලා තියෙනවා. khanda පුබ්බේ නිවාසානුස්සති ඥානස්ස ආරම්මන පච්චේන පච්චයෝ. දැන් අතීත කරපු කුසල khanda පුබ්බේ නිවාසානුස්සති ඥානස්ස ආරම්මන පච්චේන පච්චයෝ. අතීත ජීවිතවල හටගත්ත කුසල ස්කන්ධයන් මේ ජීවිතේ හටගන්න පුබ්බේ නිවාසානුස්සති ඥාණයට අරමුණු වීම වශයෙන් උපකාර කරනවා. ඒක ඒ අභිඥා සිතේ තියෙන හැකියාවක්. එහෙම නැතු අර රූප පරම්පරාවේ සම්බන්ධයක් නිසා නෙවෙයි. ඒ රූප පරම්පරාව දැනගන්න පුළුවන්. ඒ දැනගන්නේ ඒ රූප පරම්පරාවයි මේ රූප පරම්පරාවයි සම්බන්ධ නිසා නෙවෙයි. ඒ රූප පරම්පරාව මේ ශරීරයේ හටගන්න අභිඥා සිතට අරමුණු වීම වශයෙන් උපකාර කරනවා. එතකොට අභිඥා සිතේ හැකියාවක් විදියට තමයි ඒව දැනගන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දේශනාවේ තාමත් ගාම්භීරයි වගේම හරිම සතුටුයි වහින්න ලැබීම ගාථාවෙදිම ඒකෙන්ද වහන්සේ දේශනා කළ ස්වාමීන් වහන්සේ මනුස්සත්ව භවය ලැබෙන්නේ ප්‍රතිසන්දේශිත නාමයෙන් කියලා මහා විපාක සිත් 8යි ළඟට උපේක්ෂාවන්ත සම්පීර්ණ කුසල සිතයි කියලා කුසල විපාක හිත කුසල විපාක හිතයි කියලා ඉදිමයි ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඕනේ. ඒකට ස්වාමීන් වහන්සේ පෙර භවයේ චුති චිත්තයට කාර්මයක් වූ කර්මණින් අපි අහලා තියෙන කර්ම නිමිත්තක් වූ ගති නිමිත්තක් නිසා ප්‍රතිසන්දේශිත හැදෙනවා ඇති වෙනවා කියලානේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන ඔය සිත් නාමයේ කොහොම මෙච්චර වෙනස් පුද්ගලයෝ දැන් මහා කුසල සිත් වලින් මනුස්ස භවයේ ලැබිලා එතන ඒ වෙනස කොහොමද ස්වාමීන් වහන්සේ එතන ඇති වෙන්නේ? මෑනියෝ ප්‍රතිසන්දිය කියන එක ඇති වෙන්නේ මරණාසන්න අවස්ථාවේ. ඒ කියන්නේ චුතිසිතට අරමුණු වෙන කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත නෙවෙයි. ඒ කියන්නේ මරණාසන්න අවස්ථාවේ උපදින චුතිසිතට අරමුණු වෙන ධර්ම ඊළඟ භවයේ උපදින ප්‍රතිසන්දි සිතට කිසිම අදාළත්වයක් නැහැ. එතකොට අලුත් භවයක ප්‍රතිසන්දිය ඇති වෙන්නේ මේ භවයෙහි හෝ කලින් භවයක අපේ సంతානය තුල උපදවාගත්ත කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් කියන මේ කාරණා දෙකෙන් තමයි ඊළඟ භවය තීරණය වෙන්නේ. මේ ජීවිතේ හෝ කලින් ජීවිතයකදී අපේ సంతානය තුල උපදිච්ච කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් කියන මෙන්න මේ දෙකෙන් තමයි අනාගතයේ භවය තීරණය වෙන්නේ. ඒකෙදි වෙන්නේ අපේ මරණාසන්න චිත්ත වීති ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා මරණාසන්න ජවන් සිත් කියලා කොටසක් තියෙනවා. එතකොට චුතිසිත නෙවෙයි මරණාසන්න ජවන් සිත් කියලා කොටසක් තියෙනවා චුතිසිතට කලින් උපදින. එතකොට මෙන්න මේ මරණාසන්න ජවන් සිත් වලට ඊට කලින් කරන ලද කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් ඉදිරිපත් වෙනෝ චුතියෙන් පස්සේ මේ ප්‍රතිසන්දිය උපද්දවන්න. එතකොට ඉදිරිපත් වෙන කර්මයේ නානත්වය නිසා තමයි චුතියෙන් පස්සේ ඇති වෙන ප්‍රතිසන්දිය අර විදියට නව ආකාරයකින් හටගන්නේ. මේ සෝනසද ආකාර 9යිනේ තියෙන්නේ. ඒතකොට රූප පරාසයක මිනිස්සු ඉන්නේ එතන ඒ කර්මයේම ප්‍රතිඵලයක් ලෙස සාදු වැඩි ලෙසද? ඒ කියන්නේ මිනිස්සු සංඛ්‍යාවෙන් වැඩි බවද මෑනියෝ අදහස් කරේ? මනුස්ස ලක්ෂණ කියන්නේ මිනිස්සු වුණාම මිනිස්සු ගොඩාක් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට මෑනියෝ විවිධ හේතු බලපානවා. ඒ හේතු අතරින් එක හේතුවක් තමයි ප්‍රතිසන්දි සිත. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ලබා දීපු කර්මයක් එක හේතුවක්. ඊට අමතරව තව නොයෙක් හේතු හින්දා තමයි මිනිස්යාගේ නානා ලක්ෂණ ඇති වෙන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. අර වහන්සේ දේශනාවේදී දේශනා කරන ප්‍රතිසන්දි සිතට යුද්ධ වෙනකොටම භවංගසිත පාලසාරය හරිදාසේ වංගරයක් ඉන්නවා කියන්නේ. ඔව්. ඒ ඇතිලා නිරුත් වෙලා ඊට පස්සේ
සිග්‍රාණාවක් ඇති වෙනවා කියලා ඒ කියන්නේ සම්හස ඒ විනාවේ මේ මම කුසේදී පළවෙනිම ශරණිකනේ ඔය උපවාසය අදහස් කරේ. ඔව්. එහෙම සම්හස. ඔව්. එතකොට ඒක ලෝභයක් අල්ලනවා වගේ කිව්ව ඒ වනිසක් සම්හස ඒ චක්කුසෝදගාන ජීවහායේ ප්‍රසාදේ ඇති වෙන්නේ. ඒ ප්‍රසාද එහෙම ඇති වෙන්නේ මෑනියෝ මේ භවංග සිත්වලට ඇති වෙන භවංග සිත් වලින් පස්සේ ඇති වෙන චිත්ත වීති නිසා නෙවෙයි. ඒ අර අතීතයේ ඉදිරිපත් වෙච්ච කර්මය නිසාම තමයි ප්‍රසාද රූප ආදී ඇති වෙන්නේ. එතන වහසර ලෝභ කතාවක්. ඒ කිව්වේ මෑනියෝ චිත්ත වීතිය. ඒ කියන්නේ භවංග සිත් 15ක් හෝ 16ක් ඉපදිලා නිරුද්ධ වුණයින් පස්සේ මනෝද්වාර ආවජ්ජන සිත කියලා සිතක් හට ගන්නවා. මේ මනෝද්වාර ආවජ්ජන සිත හටගෙන නිරුද්ධ වුණයින් පස්සේ ඒ හටගත්ත ප්‍රතිසන්දි චිත්ත චෛතසික කර්මජ රූපයන් නම් වූ ආත්ම භාවයට ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති ආදිනා නයේන මේ ආත්මය මම කියලා ඒ ඉපදිච්ච නාම රූප ධර්ම ටික ඇලුම් කිරීම වශයෙන් ලෝභ සිතක් ඇති වෙනවා. ඒ ලෝභ සිත 7 වරක් ඉපතිලා නිරුද්ධ වෙනවා. ඒ සිතට කියනවා භව නිකාන්තික ලෝභ ජවනය කියලා. බොහෝ ප්‍රශංසනීය උපවාසයට විදුක් නිරෝගී ලැබුණ අප්‍රමාදීව නිර්වාණ සාක්ෂාත් කරගන්න ජීවන විස්තරණ තෙරුවන් සරණයි. ඉස්සෙල්ලා මොන අනේ මහත්මිය කතා ප්‍රශ්නේ උත්තර දෙන්නා නම් ඒක තව පොලිටිකල් කියනවා සත්‍ය මරණාසන ජවන් සිත්වලට අර ගති නිමිති කියන මරණාසන මොහොතේ ගති නිමිති පහළ වෙන්නේ ඒ සිත්වලට කියන එක මට ගැටලුවක්. ඒ කියන්නේ ගති නිමිත්ත කියලා කියන එක මරණාසන ජවන් වලට අරමුණක් විතරයි. එතකොට ගති නිමිත්ත ඉදිරිපත් වෙන්නේ මරණාසන්න ජවනය නිසා නෙවෙයි ඉදිරිපත් වෙච්ච කර්මයේ බලයෙන්. අත්‍යවශ්‍ය සංසමස ඒක ගොඩක් පැහැදිලි. සංසාරයක තමයි අපේ බුදුදහම ඔතේ අවසාන ගාථාව දැක්වහසේ ඒක ඒ සම්බන්ධතාවය කොහොමද අපිට බලන්න. ගාථාව කියන්නේ අර පටිසන්ධි භවංග වීතියෝ කියන ගාථාවද? ඔව් එහෙමයි. ඒ ගාථාව තියෙන්නේ මහත්මයා අභිධර්මාර්ථ සංග්‍රහයේ 5 වෙනි පරිච්ඡේදයේ අන්තිමට. ඒකයි අසවම බුදුන් වහන්සේට වගේ අවසාන ගාථාවක් මේ වන්දාම් යන පූජ්‍ය කියන ඒ ගාථාව කියන්නේ එතන සම. ඒ ගාථාව මහත්මයා අතීතේ පැරණි මම හිතන්නේ මාහෝ සුමේද කියලා ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා. මම දන්න හැටියට ඒ ස්වාමින් වහන්සේ විසින් නිර්මාණය කරන ගාථාවක් තමයි ඒ අන්තිමට දක්වන ගාථාව. ඒක පෙළේ තියෙන ගාථාවක් නෙවෙයි. හොඳයි සම්පූර්ණ පැහැදිලි බොහොම වාසිත තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මෙහෙම ප්‍රශ්නයක් මට ඇති වුණා වහන්සේ අර කියනකොට මේ සිතයි කයයි සම්බන්ධයක් නැහැ නාම රූපවල ඒවා සම්පූර්ණයෙන් ಜಾති දෙකක් නේ. ඉතින් ඒ වුණාට සිතෙන්නේ චිත්තද රූප ඇති වෙන්නේ. ඉතින් එතකොට ඒ රූප වලට ඒ සිත සම්බන්ධයක් නැහැ කියලා කියනකොට එතන සිතෙන් ඇති වෙච්ච දෙයක් නේද රූප කියන්නේ කියලා මට නිකන් අදහසක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඒ ගැන පොඩ්ඩක් කාටද පැහැදිලි කරන්න. මෑනියෝ මේ අපි අදහස් කරේ තෙන්දී මේ රූප ධර්ම සහ නාම ධර්ම කියන එක ඔවුනොවුන්ට සම්බන්ධ නැහැ කියන අදහස නෙවෙයි. මේ රූප ධර්ම සහ නාම ධර්ම ඔවුනොවුන් සමග කවලං වෙන්නේ මිශ්‍ර වෙන්නේ නැහැ කියන අදහසින් තමයි සම්බන්ධේ නැහැ කියන එක කිව්වේ. මිශ්‍ර වෙන්නේ නැහැ. මිශ්‍ර වෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට දැන් මේ චක්කු ප්‍රසාද රූපය මෙතන තියෙනවා. මේ චක්කු ප්‍රසාද රූපය ඇසුරු කරගෙන චක්කු විඥාන චිත්තුප්පාදය හට ගන්නවා. එතකොට මේ චක්කු විඥාන චිත්තුප්පාදය හටගන්නේ මේ චක්කු ප්‍රසාද රූපය නම් වූ රූප ධර්මය ඇසුරු කරගෙන. ඒ කියන්නේ ඒ රූපේ නිස්සය කරගෙන තමයි චක්කු විඥාන චිත්තුප්පාදය හටගන්නේ. එසේ නමුත් මේ චක්කු ප්‍රසාද රූපයයි මේ චක්කු විඥාන චිත්තුප්පාදයයි දෙක කවලං වෙන්නේ වෙන් වෙලා පවතින්නේ කියන අදහස.
හරි ස්වාමීන් වහන්සේ ඒක දැන් පැහැදිලි. ඔබ වහන්සේ මේක කලින් කියලා තිබුණත් දන්නේ නැහැ. දැන් මේ දැන් ආරම්භන ප්‍රත්‍යය සමාන්තර ප්‍රත්‍යය ඒ දෙකේ පොඩ්ඩක් වෙනස කියලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මෑනියෝ ආරම්මන ප්‍රත්‍ය කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්ම වලින් දැනගනු ලබන දේවල් වලට කියනවා ආරම්මන ප්‍රත්‍ය කියලා. දැන් උදාහරණයක් විදියට චක්කු විඥාන චිත්තුප්පාදය අරමුණු කරන්නේ රූපය කියන අරමුණ. ඒ කියන්නේ වර්ණ රූපය කියන අරමුණ. එතකොට චක්කු විඥාන චිත්තුප්පාදයට ආරම්මන ප්‍රත්‍ය වෙන්නේ වර්ණ රූපය කියන ධර්මය. එතකොට චක්කු විඥාන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍ය වෙන්නේ චක්කු විඥාන චිත්තුප්පාදයට කලින් ඉපදිලා නිරුද්ධ වෙච්ච පංචද්වාර ආවජ්ජන චිත්තුප්පාදය. මොකද සාමාන්‍යයෙන් සමානාන්තර ප්‍රත්‍ය කියන්නේ? ඒක මෑනියෝ ඉදිරි දේශනාවලදී අපි දේශනා කරන්නම්. එහෙමයි සාමාන්‍යයෙන් මේ තපදේශනය වහන්සේට නිර්වාණ බෝධේ වහන්සේ සහ අපි සියලු දෙනාටම නිර්වාණ බෝධේ පිණිස වේවා. තෙරුවන් සරණයි අපි පූජනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ සැපිනෙන් විතරම කතා කරලා එන සමාවෙන පොඩි ප්‍රශ්නයක් සාන්නස ටෙක්නිකල් පිළිතුරු දුන්නා නම් ඇති. ස්වාමීන් වහන්සේ අපි ඉගෙන ගත්තේ කාමාවචර භූමියේ තියෙන කාමාවචර සිත් 54 ගැන ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපේ මේ කාම භූමියම මේ රූපාවචර සිත් තියෙන එහෙම නැත්නම් ලෝකෝත්තර සිත් තියෙන ඉන්න පුළුවන් ආරණ්‍යවලක ස්වාමීන් වහන්සේ මේ අනන්තර ප්‍රත්‍ය ඒ සිත්වල තියෙනවනේ. ඉතින් මේ 54 විතර අරගෙන පැහැදිලි කරන්න විශේෂ හේතුවක් තිබුණා ස්වාමීන් වහන්සේ. හේතුවක් තිබුණ පැහැදිලිවම හේතුවක් තිබුණ මෑනියෝ. එහෙම පැහැදිලි කරන්න හේතුව තමයි මෑනියෝ අපේ ප්‍රායෝගික ජීවිතයට අනුව මම එතන ධර්ම විභාගය සිද්ධ කරේ. ඒ කියන්නේ මම තුල ධ්‍යාන ලෝකෝත්තර සිත් නැහැ. ඒ හින්දා මම සහ බොහෝ අය තුල නැති හින්දා වැඩි හරියකට නැති හින්දා ඒ ධ්‍යාන ලෝකෝත්තර සිත් අයින් කළා. අපේ ප්‍රායෝගික ජීවිතය තුල හට ගන්න පුළුවන් සිත් ටික තමයි මම අදහස් කරේ තෙන්දී. ඔබ අපින් ස්වාමීන් වහන්සේ එහෙම කැටගරයිස් කරනවා නම් මධ්‍යම කාලය ඇතුළත් වෙන්නේ නේද? ඒ කියන්නේ හරි. ඒ කියන්නේ මහග්ගත ලෝකෝත්තර සිත් ඇතුළත් කරනවා නම් ඒ සියල්ලම ඇතුළත් වෙන්නේ හදය වස්තු රූපය අසුරු කරගෙන තමයි හටගන්නේ. මජ්ක්‍ධිම කාය තමයි උපදින්නේ. මොහොතේ සම්මාසවන්ත බොහෝ කාලයක් විදුක් නිරෝධී දීර්ඝාෂයතුව මේ ආකාරයට සාසනික සේවා කරන්න බැරි ශක්තිය දීගේ ප්‍රඥා නිරෝධී විභාගයේදී තෙරුවන් සරණයි. නමස්කාර ගිවා ලොනි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ අධිපති ගැන කිව්වා. ගැන කියනකොට නන්ද විරිය විමර්ශා කියන චෛතසික තුනයි චිත්ත අධිපති වෙනවා කියලා කිව්වා. චෛතසික තුන ගැන මට හිතා ගන්න පුළුවන්. නමුත් චිත්ත කිව්වහම ඒ මොන චිත්තේද? නැත්නම් මේ චිත්තේ එහෙම ප්‍රබල වුණේ කොහොමද? ශක්තිමත් වෙන්නේ කොහොමද කියන එක මට ටිකක් පැහැදිලි නෑ. ඔබ වහන්සේට ඒක පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. චිත්තක දැන් අනන්තර ප්‍රත්‍ය අපි ඉගෙන ගන්න නිසා හුඟක් වෙලාවට මහත්ගතසි ලෝකෝත්තරසි උපදීමට පළමුව ඇතිවන කාමාවචර සිත්වල අවසාන සිත් ඒකෝ ගෝත්‍ර සිත් කියනවා නැත්නම් බෝධාන සිත් කියනවා. ඒ සිත්වල ඇත්තේ මට හිතෙන විදිහට ඔය සහජාතාධිපති ප්‍රත්‍යයෙන් එහෙම අධිපති තම සහිත ඉද්ධිපාදයක්ද කියන සැකයක් මට හිතේ ඇති වුණා. කරුණාකරලා ඒක පැහැදිලි කර දෙන්න. මහත්මයා මේ එතෙන්දි චිත්තාධිපති විදියට ගන්නේ විශේෂයෙන්ම ද්විහේතුක සිත් තියෙනවා. ද්විහේතුක සහ තිහේතුක මේ විදිහට ද්විහේතුක තිහේතුක කියලා ජවන සිත් තියෙනවා 52ක්. ද්විහේතුක තිහේතුක ජවන සිත් තියෙනවා 52ක්. මෙන්න මේ 52 තමයි චිත්තාධිපති විදියට ගන්නෙ. මේ 52 එන්නේ අකුසල සිත් 12 අතරින් ලෝභ මූලික සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි කියන මේ අකුසල සිත් 10යි.
ඊළඟට මහා කුසල සිත් 8යි මහා කුසල සිත් 8යි මහා ක්‍රියා සිත් 8යි කියන මේ කාම සෝබන සිත් 16යි. ඊළඟට මහග්ගත කුසල සිත් 9යි. 9යි කියන්නේ රූපාවචර 5යි අරූපාවචර 4යි. ඊළඟට මහග්ගත ක්‍රියා සිත් 9යි. ඒත් රූපාවචර 5යි අරූපාවචර 9යි. මෙතන මහග්ගත කුසල සිත් 9යි මහග්ගත ක්‍රියා සිත් 9යි කියන සිත් 18යි. ඊළඟට ලෝකෝත්තර සිත් 8යි මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. මේ 8ත් එකතු කරයින් පස්සේ මෙන්න මේ සිත් 52ට තමයි ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52 කියලා කිව්වේ. අකුසල සිත් 10යි මහා කුසල සිත් 8යි මහා ක්‍රියා සිත් 8යි. ඊළඟට මහග්ගත කුසල සිත් 9යි මහග්ගත ක්‍රියා සිත් 9යි ලෝකෝත්තර සිත් 8යි කියන සිත් 52 තමයි මේ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52 කියලා කිව්වේ. ජවන සිත් ඔක්කොම 55යි. මේකෙන් අයින් කරපු දෙක තමයි මෝහ මූලික සිත් 2යි හසිතුප්පාද සිතයි කියන මේ සිත් තුන අයින් කරලා තියෙන්නේ. ඒවා දුර්වල සිත් නිසා. එතකොට චිත්තාධිපති කියන එකේ මහත්මය පරමාර්ථ විදියට ගන්න මෙන්න මේ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52. ඊළඟට මහත්මය ඇහුවා අර ගෝත්‍ර භූ ආදී සිත්වල අධිපති සහජාත අධිපති යෙදෙනවද කියලා. පැහැදිලිවම මහත්මය එතකොට ධානයක් හෝ මාර්ග ලෝකෝත්තර සිතක් හටගන්න කලින් හටගන්න සිත ඒකාන්තයෙන්ම ප්‍රබල සිතක් හටගන්න. ඒ නිසා ඒ සිත්වල ඡන්ද චිත්ත විරිය විමර්ශ කියන මේ හතර අතුරෙන් යම් කිසි ධර්මයක් අධිපති විදියට යෙදෙන්න පුළුවන්. ඔබ වහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි. අවසරයි හාමුදුරනේ. ඔව්. හාමුදුරනේ මේ අර නාම රූප දෙක මිශ්‍ර නොවීම ගැන කතා කරනකොට අර ඒ කියන්නේ චක්කු ප්‍රසාදයේ චක්කු විඥානයයි එකට තියෙන අවස්ථාවලත් ඒ දෙක මිශ්‍ර වෙන්නේ නැහැ කියන එකද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ චක්කු විඥාන චිත්තුප්පාදය මේ චක්කු ප්‍රසාද රූපය කියන පරමාර්ථ ධර්මයේ නිස්සය කරගෙන තමයි හටගන්නේ. ඒක තමයි කිව්වේ චක්කායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සේපච්චේන පච්චයෝ. හැබැයි ඒ චක්කු ප්‍රසාද රූපය සහ චක්කු විඥාන චිත්තුප්පාදය කියන නාම ධර්ම ගොඩ සහ මේ රූප ධර්මය ඔවුනොන්ට මිශ්‍ර වෙන්නේ නැහැ. චක්කායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චයෝ. විප්පයුත්තයේ දෙක ඔවුනොන්ට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර දැන් අපි අර මරණාසන්න චුති චිත්ත රීතියේදී කලින් කරපු කුසල කර්මයක් ඒ චිත්ත රීතිය ඇතිවන අකුසල සිත් වලින් අරමුණු කරාට කුසල ප්‍රතිසන්දියක් ඒ කියන්නේ සුගති ප්‍රතිසන්දියක් ද ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ. අනිවාර්යයෙන්ම සුගති ඒ කියන්නේ ඉදිරිපත් වෙච්ච කර්මය කුසල කර්මයක් නම් ඒ නිසා ඇතිවෙන ප්‍රතිසන්දිය අනිවාර්යයෙන්ම සුගති ප්‍රතිසන්දියක්. හැබැයි මරණාසන්න වීතියට කලින් ඒ කියන්නේ ඒ ආසන්න වෙලාවේ කුසල සිත් වලින් අපි ඉන්නව නම් දැන් ওই පිරිත් එහෙම දාන්නේ ස්වාමින් වහන්සේලා ගිහිල්ලා බණ කියවන්නේ මරෙන්න සමීප කාලේ. එතකොට අන්න ඒ වගේ මැරෙන්න සමීපයේ කුසල පරිසරයක ජීවත් වීම කුසල කර්මයක් ඉදිරිපත් වීමට ප්‍රත්‍ය වෙනවා. මරණාසන්න අවස්ථාවේ කට්ටිය වට වෙලා අඬාගෙන වැටෙනවා. එතන කලබල කෙරුවොත් එතන නොසන්සුන් කෙරුවොත් ඒ අකුසල පරිසරය තමන් කරපු අකුසල කර්මයක් ඉදිරිපත් වීමට ප්‍රත්‍ය වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ ඒ අවසාන චිත්ත රීතියේ ඇති වෙන්නේ කුසල අකුසල සිද්ධ කියන එක බලපාන්නේ නැහැ ස්වාමීන්. අවසාන වීතිය ඇති වෙන කුසලයේ දකුසලයේ කියන එක බලපාන්නේ ඉදිරිපත් වෙච්ච කර්මය තමයි බලපාන්නේ. අකුසල සිතකින් කුසල කර්මයක් අරමුණු කර සුගතිය තමයි උප්පත්තිය ලබන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං තෙරුවන් සරණයි. ඔව්. ඔව් ඒ ටික ඇහුණා.
ඒ සම්පටිච්ඡන සම්තිරණ සිත් ඇති වෙන්නේ කොහොමද කියලාද? ඒ විපාක සිත් ඒ කියන්නේ චිත්ත වීතියක් ගත්තාම ඒ වීතිය විපාක සිත් සියල්ලම හටගන්නේ අතීතේ කරපු කර්ම ප්‍රත්‍යයෙන්. කර්මය තමයි හේතුව. ඒ කියන්නේ මරණාසන්න චිත්ත වීතිය හටගෙන චුතිසිත හටගෙන නිරුද්ධ වුණායින් පස්සේ ඊළඟ ජීවිතයත් අර ඉදිරිපත් වෙච්ච කර්මයෙන් අලුතෙන් උපද්දවනෝ චිත්ත චෛතසික කර්මජ රූප පුඤ්ජයක්. ඊට පස්සේ එතන ඉඳලා දිගින් දිගට චිත්ත පරම්පරාව අනන්තරාදී ප්‍රත්‍ය බලය නිසා දිගට පවතිනවා. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මම කලින් ඉගෙනගෙන තියෙනවා ආසිත උපාදන චිත්තේ බුදුරජාණන් වහන්සේලාට විතරයි කියලා ස්වාමීන් වහන්සේ. මට ඒක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න කෙටියෙන් ස්වාමීන් වහන්සේ. හසිතුප්පාද සිත මෑණියෝ බුදුරජාණන් වහන්සේට පමණයි කියලා අහලා තියෙනව නම් මේක යම්කිසි ස්වාමින් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරපු එකක් වෙන්නට ඕන. සාමාන්‍යයෙන් පෙළ අටුවා ටීකාවල සඳහන් වෙන පරිදි හසිතුප්පාද සිත බුද්ධ පච්චේක බුද්ධ අරහන්ත කියන මේ හැම කෙනෙකුටම පහළ වෙන්න පුළුවන් හිතක් විදියට තමයි උගන්වලා තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ දීර්ඝාෂය වේවා. තෙරුවන් බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු